හිතාදර මිත්‍රවරුනි අපට දේවස්ථානයට එන්නට මේ අවස්ථාවේදී අපට අවස්ථාව නැති වුණා. අපි මේ අවස්ථාවේදී নমස්කාර කරන විට අපි ජීවමාන දෙවි පියාණන්ව වචනෙන් සහ ක්‍රියාවෙන් උන්වහන්සේව පිළිගනිමු. ඔබ සැමට දේව පිහිටයි. ඔබ නම දෙන්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා ඇසසුම්ගේ ඔබ වෙත පුද නෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පස සුමිමන් ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නම හිමි මා දෙවි සමිදා විශ්වයේ මැවුම් කරුවානනි ඔබටයි Pasasagayan obenamaya waninem obatuma batini vishwaye mehum karuaneni obatai mesutiki Pasasagayan obenamaya ඔබතුම බැතිනි අහසේ තරු දෙස බැලුවෙමි මා කෙතරම් පුදුමද ඒවා කඳු ශිඛරයන් මා නෙත ගැටුණා ඔබ බල මහිමය තුටුවා ගීදෙන කුරුලන් සුවඳ ඇති පොඩි මල් මැරිලේ අරුමය පැවා ඒ සැමට වඩා මහ පුදුම ලෙසින් දෙවිනේ ඔබ මා මැව්වා විශ්වයේ මැවුම් කරුවානෙනි ඔබටයි මේ සුදිකි Pasasagayan obenamaya waninem obatuma batini vishwaye mabum karuaneni obatai mesutiki Pasasagayan obenamaya waninem obatuma batini waninem obatuma batini
සියලු බැලැති දෙවියන් වහන්සේ ඔබට සියලු හිත් ප්‍රකාශය ඔබට සියලු පැතීම් දැනේ. ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේ. එසේ වූ සියලු බැලැති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ ශුද්ධ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ ශුද්ධාත්ම භාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමෙන්. අතිශුද්ධ වූ දෙවි ස්වාමිනී අප කර තිබෙන්නා වූ සියලුම පව්වලට බෝන්සේ කමාවදී අපගේ බලහීනකම් තුලින් ඔබ වහන්සේ අප පිළිගෙන අපගේ සියලුම පව්වලට කමාවදී අප පවින් මුදා අපව ඔබ වහන්සේ වෙතට ළඟා කරගත මැනව. ආමෙන්. දිනට නියමිත කැටි ඇතුම ජීවමාන දෙවිඳුනි, ඔබතුමාණන්ගේ වචනය උදෙසා දැඩි ආසාවක්ද ඔබගේ සත්‍යය උදෙසා සාගින්නක්ද ඔබගේ දූදරුවන්ගේ හදවත් තුළ ඔබ වහන්සේ තැබූසේක. ඔබතුමාණන් මෙලොවට එවා වදාළ තැනැන් වහන්සේ තුළ විශ්වාස කිරීමෙන් අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් තුමන්සේ එතුමාණන් දැන ගැනීමට අපට වරම් දානය කළ මැනව. ආමේන්. පළමුවන කියවීම ජොෂුවා 24 වන පරිච්ඡේදයේ පළවන පදයේ සිට දෙවන පදය දක්වාත් 14 වන පදයේ සිට 18 වන පදය දක්වා. ජොෂුවාගේ අවසාන අනුශාසනා. ඉන්පසු ජොෂුවා සියලු ඊශ්‍රායල් ගෝත්‍රයන් ශෙකෙම්ට රැස් කරවා ඊශ්‍රායල් වරුන්ගේ ප්‍රජා මූලිකයන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද නිලධාරීන්ද කැඳවීය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝය. ජොෂුවා මුල් සෙනගට මෙසේ කීවේය. ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. යටගිය දවස ආබ්‍රහම්ගේද නාහෝර්ගේද පිය වූ තේරා වැනි නුඹලාගේ පියවරු යුප්‍රටිස් ගඟෙන් එතර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කළෝය. එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා අවංකවද විශ්වාසීවද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් වැඳුම් පිදුම් කළ දෙවිවරුන් පහ කර දමා සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කරන්න. සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට ඔබ සතුටු නැත්නම් ඔබ වැඳුම් පිදුම් කරන්නට කැමති කවරෙකුද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම් පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම් පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි එනම් මාගේ පවුලද මමද සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නෙමු. සෙනග පිළිතුරු දෙමින් අන්දේවරුන්ට වැඳුම් පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිදානන් වහන්සේ අත් නොහරින්නෙමු. මන්ද අප සහ අපේ පියවරුන් මිසර දේශය නැමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවෙත් අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කළේත් අපේ මුළු මාර්ගයේදීද අප පසු කර මුළු සෙනග අතරයේදීද අප ආරක්ෂා කළෙත් අපේ දෙවි සමිදානන් වහන්සේමය. සමිදානන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයේ සිටි අමෝරිවරුන්ද අප ඉදිරියේ එළවා දැමුසේක. එබැවින් අපිත් සමිදානන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නෙමු. මන්ද උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේයයි කීවෝය. දේව වාක්‍ය මෙසේය. දෙවන කියවීම එපීස 6 වන පරිච්ඡේදයේ 10 වන පදයෙන් 20 වන පදය දක්වා. සදහැවතුන්ගේ යුද්ධ ආයුධ අවසාන වශයෙන් සමිදානන් වහන්සේ තුලද උන්වහන්සේ ප්‍රබල ශක්තියේද බලවත් වන්න. යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. මන්ද අපගේ සටන මිනිස් සතුරන්ට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ටද විරුද්ධවය. එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධව සිටින්න පුළුවන් වන පිණිසත් කළ හැකි හැම දෙයක්ම කර ස්ථීරව සිටින්න පුළුවන් වන පිණිසත් දෙවියන් වහන්සේගේ සන්නානයෙන් සන්නද්ධව සිටින්න. එබැවින් ස්ථීරව ඉන්න. ඔබගේ ඉඟටිය සත්‍ය නැමැති පටියෙන් බැඳගන්න. දමිඩුකම නැමැති ලය වැස්ම පැළඳ ගන්න. සාම සුභාසන නැමැති වහන් පයලා සූදානම්ව සිටින්න. තවද
ඇදහිලි නැමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඩලන්නට ඔබට හැකිවන්නේය. ගැලවීම නැමැති හිස් වැස්මද සුද්ධාත්මයන්න් වහන්සේගෙන් වන දේව වචනය නැමැති කඩුවද ගන්න. සමවිටම මුළු සිතින් යාඥාවේද ඇයදීමේද යෙදී සිටින්න. ආත්මයන්න් වහන්සේගේ බලයෙන් යාඥා කරන්න. මේ කරුණ නිසා නිතර අවදිව නොකඩව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා යාඥා කරන්න. සුභාස්නය අභිරහස ප්‍රකාශ කරන පිණිස කතා කරන කොට විටත් නිර්භයව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාඥා කරන්න. සිරගතව සිටින මම ඒ සුභාස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීතව කතා කිරීමට මට හැකිවනු පිණිස යාඥා කරන්න. දේව වාක්‍ය මෙසේය. ස්පර්ශ කරන් මගේ පියාණනේ ඔබව නමදින්නට ස්පර්ශ කරන් මගේ පියාණනේ ඔබව දකින්නට ස්පර්ශ කරන් මගේ යේසුනේ පාපය නොකරන්නට ස්පර්ශ කරන් මගේ යේසුනේ ඔබ තුල රැඳෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනේ බලයෙන් පිරෙන්නට ස්පර්ශ කරන් මගේ සුදතුනේ සේවය කරන්නට शुद्ध वූ සුභාරංචිය शुद्ध වූ ජොහන් තුමා විසින් ලියන ලද සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 56 වෙනි පදයේ සිට ප්‍රකාශ වන සුභාසිත සමාදෙන්න. සමිතුනි ඔබට වේ බල පැර. මාගේ ලේ සැබෑ වූ බීම. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී. මමද ඔහු තුලෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේ. ස්වර්ගෙන් බැස ආවා වූ කෑම මෙය. පියවරුන් කාලා මරුණක් මෙන් නොව මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේ කිසේක. උන්වහන්සේ කපන්න වූ මේ උගන්වමින් සිටිසේ.
මේ කාරණා සිනගෝගයේදී කීසේක. එබැවින් උන්වහන්සේගේ ගෝලයන් බොහෝ දෙනෙක් ඒ අසා මේක තද කීමක්ය. ඒක අසන්න පුළුවන් කාටදැයි කීවු. ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස් වහන්සේ තමන් තුළ දැන ඔවුන්ට කියනසේ. මේක නුඹලාට බාධාවක්ද? එසේනම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද? ජීවත් කරන්නේ ආත්මය. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වේ. නමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිති කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියා තමන් වහන්සේ පාවා දෙන්න සිටියේ කවුද කියා යේසුස් වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේ. එහෙන් උන්වහන්සේ කියනසේක. මාගේ පියාණන් වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්න බැරි බව නුඹලාට කීවෙමි කීසේක. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී උන්වහන්සේ සමග තවත් නොහැසුරුණෝය. නුඹලා අහප්පයන්ට කැමැතිදැයි යේසුස් වහන්සේ 12 දෙනාගෙන් ඇසූසේක. සීමොන් පේත්‍රුස් වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබ වහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ තැනැන් වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටින්නේයි කීවේය. හිතුවිමියන්ගේ සුවාසන මෙස. පියාණන්ගේද පුත්‍රයන්ගේද සුද්ධාත්මයන්ගේ නාමයෙන් ආමේන්. සුබෝදෑසනා. අද අපේ නවදුස්මේ කියවීම පිස්සවාසින් පත්‍රයේ 6 වන පරිච්ඡේදයේ 10 සිට 20 වන පදයේ දක්වා. මේ මාතෘකාව කිතුන්ගේ යුද්ධායුධ. මේ කොටස ලියන්නා විට පාවුතුමා ඉරේ ඉඳගෙන මේ කොටස මේ ලිපිය එපිසවාසින්ට ලියන. මේ මාතෘකාවෙන්ම කිතුණුවන්ට යුද්ධයක් ඇති බව පාවුතුමා පෙන්වලා දෙනවා. මන්ද අපේ මාතෘකාව කිතුණුවන්ගේ යුද්ධායුධ. එහෙමනම් නියම කිතුණෙක්ට යුද්ධයක් කියන බව පාවුතුමා පෙන්වලා දෙනවා. මේ යුද්ධය කා සමරද. ක්‍රිස්තුස් වහන්සේ හරියට අනුගමනය කරන්නා වූ අයට කරදර බාධා පීඩා කරන්නන් සමග නියම කිතුණුවන්ට යුද්ධයක් පවතී. නියම කිතුණුවට කරදර කරන්නේ කරදර පමුණුවන්නේ බාධා පමුණුවන්නේ කිතුණු නොවන අය පමණයි. නෑ කිතුණුවත් කිතුණු නොවන අය නොයෙක් බාධා උපාය යොදනවා අපේ සියලු ප්‍රාර්ථනාවල් පිළිගන්න. අපේ නම කැත කරන්න, ඇදහිල්ලෙන් වට්ටන්න, මඩ ගහන්න, දියුණුවට බාධා කරන්න මේ හැමදේම කරන්නේ ඊර්ෂ්‍යාව පදනම් කරගෙන. සමහරක් වෙලාවට අප කියන දේ නෙමෙයි ප්‍රචාරය කරන්නේ. අපි කරන දේ නෙමෙයි ප්‍රචාරය කරන්නේ. අපි යන්නා වූ ගමන ක්‍රිස්තුස් වහන්සේ සමග නොයෙකුත් ආකාරයේ මඩගසමින් නොයෙකුත් අය සමාජය තුළ අපිට විරුද්ධව හැසිරෙනවා. කිතුණු ජීවිතයක් ගත කරන අයට විරුද්ධව හැසිරෙනවා. අනේ අයත් සම්පූර්ණ වූ යුද්ධය ගැනයි පාවුතුමා සඳහන් කරන්නේ. බොහෝ අය අනිත් අයට මඩ ගහනකොට, අනිත් අයට බාධා කරනකොට, කරදර කරනකොට, ඒ අයගේ නම කැත කරනකොට ඒ අය හිතනවා අනිත් කෙනාට මම ගිහිල්ලා අනිත් තව කෙනෙක්ව පාච්චල් කරලා මඩ ගහනකොට
අහන් ඉන්න කෙනා මම සුදනෙක් හැටියට පිළිගනී. මේකයි මානසිකත්වය. අන්න ඒ වගේ අයගේ උපායවලට මුහුණ දෙන විට දෙවියන් වහන්සේගේ යුද්ධ ආයුධ වලින් සැරසෙන්න කියලා ආවුතුමා දෙකුසේ පැහැදිලි කරලා දෙනවා. පළවෙනි එක මොනවද මේ යුද්ධ ආයුධ? පළවෙනි එක සත්‍ය නැමැති ඉඟපටිය පැනද ගන්න. මේ සාලුව වගේ ඒ පාවු ඇඳාව ඒ කාලේ ඇඳාව වස්ත්‍රය හසුරුව ගන්නේ මේ ඉඟපටිය. සත්‍ය නැමැති ඉඟපටිය පනදව ගන්න කියන එකෙන් පාවුතුමා පෙන්වුම් කරලා දෙන වෙන කිසි දෙයක් නෙමෙයි. ජීවිතය හසුරුව ගන්න නම් සත්‍ය කියන එක ඔබ පැනද ගන්න. සත්‍යයට ගරු කරන්න. සත්‍යවාදී කෙනෙක් වෙන්න. ජීවිතය ගත කරන විට සත්‍යය ඔබේ ආයුධයක් බවට පත් කරනවා. ඒ සමගම කියනවා දමිත්කම නැමැති ලයවැස්ම පනතින. ලයවැස්ම එන්නේ මේ හරියට. යුද්ධයකදී ආරක්ෂාව. දැන් මේ කියන්නේ මොකද්ද? දමිත්කම කියන ලයවැස්ම පැලඳ ගන්න. හදවත ධර්මිෂ්ඨකමින් පුරව ගන්න. හදවත ධර්මිෂ්ඨ වුණොත්, යුක්තිගරුක වුණොත්, සත්‍යවාදී වුණොත් ඒ කෙනා නියම කිතුනෙක් විතරක් නෙමෙයි. ඔහු හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ අධර්මිෂ්ඨකමට විරුද්ධව ධර්මිෂ්ඨකම උදෙසා. එතෙකම කියනවා ගැලවීම නැමැති හිස් වැස්ම පනදින්න. හිසට ගැලවීම විමුක්තිය ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවිතයක් ලැබුණා වූ කෙනෙක් හැටියට හිතන්න වැඩ කරන්න ඇසිනේ. ඒත් සමගම කියනවා සාම සුබ අස්න නැමැති වහන් පායලා සිටින. සාමාන්‍යයෙන් අපි සපත්තු දාන්නේ උද සෙරප්පු දාන්නේ ගමනක් මුමනක් යනවා. එහෙමනම් පාවුතුමා මෙතනදී කියනවා සාම සුබ අස්න නැමැති වහන් පායලා. මොකද කියන්නේ? ඔබ යමක් කරන්න යන විට නියමාකාරයෙන් හිතලා සාමය කියනා වූ සුභාස්න ගෙන යනා වූ කෙනෙක් වෙන්න. තව කෙනෙක්ව සනසන්නා වූ කෙනෙක් වෙන්න. ප්‍රශ්න කරදරයක් මැද ඉන්නා වූ කෙනෙක්ට තවත් ප්‍රශ්න දාන ඒ මනුස්සයව නැත්තර නැති කරන්න නෙමෙයි. ඒ ප්‍රශ්නයක් කරදරයක් තුල ඉන්න මනුස්සයට පිහිට වෙන පිණිස සුභ අස්න උන්ට අරගෙන යන. ඒත් එක්කම කියනවා ඇදහිල්ල නැමැති පලිය ගන්න. යුද්ධයකදී සාමාන්‍යයෙන් පලිය අපි දන්නවා ශීල්ඩ් එක පලිය පාවිච්චි කරන්නේ සතුරා විසින් එවුණු ලබන ඊතල දුනු වලින් ආරක්ෂා වෙන්න. පවුතුමා කියන්නේ ඔබ සමග ජීවත් වෙන ඔබේ සමාජයේ ඔබ රැකියා කරන බොහෝ ස්ථානවලින් ඔබට උපායන් යොදලා ඔබ වටන්න ඔබට පහර දෙන්න. ඔබේ විරුද්ධවාදී ඔබ නියම කිතුණු ජීවිතයක් ගත කරන විට විරුද්ධවාදීන් එල්ල කරන්නා වූ ඒ දේවල් වලින් ඒ උපාය වලින් ගැලවෙන පිණිස ඇදහිල්ල නැමැති පළිය අතට ගන්න. ඇදහිල්ල සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ ඊතල ඇවිල්ලා වැටිලා දුන්න ඇවිල්ලා වැටිලා ආරක්ෂා වෙන්න. හැබැයි මේ පළියට වඩා ඊතලේ ශක්තිමත් වුණොත් එවන හෙල්ලය දුන්න නිමි හෙල්ලය ශක්තිමත් වුණොත් මේ පළිය පසාරු කරගෙන ඇවිල්ලා ඒ කෙනා මරණයටපත් වෙනවා. ඒ නිසා ඒව පරාජය කරන්න නම් එල්ලයට ඊතලයට වඩා ශක්තිමත් පළියක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ උපායවල වලට මූණ දෙන්න නම් ශක්තිමත් ඇදහිල්ල අපිට තියෙන්න ඕනේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි risen living Lord is always watching. නැවත නැගිටුණා වූ ජීවමාන යේසුස් වහන්සේ සියල්ල බලා සිටින සේක. මේ නිසා අනිත් අය විවේචනය කරනකොට ගරහනකොට අපිව පජ කරලා දානකොට
සැලෙන්න එපා. සැලෙන්න එපා. මූණ දෙන්න. මේ පල්ලිය අතට අරගෙන එවන් උපායන් වලට උගුල් වලට මේ පල්ලියෙන් ආරක්ෂා වීම ඇදහිල්ල කියන පල්ලියෙන් ආරක්ෂා වෙන අතරදී කඩුව අතට ගන්න. අරගෙන පහර දෙන්න. පල්ලියෙන් ආරක්ෂුණා කඩුව තියන්නේ පහර දෙන්න. කඩුව ගන්න. මොකද්ද මේ කඩුව? කඩුව තමයි පෞතුමා කියන්නේ දේව වචන. දේව වචන. දේව වචනේ අපිට කියන්නේ සතුරට එකට එක කරලා කරන්න කියලාද? පරිගන්න කියලා නෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. සතුරා හැමදාම සතුරුකම් කරයි. උපායන් යොදයි. මඩ ගහයි. විවේචනය කරයි. ඔබ හරියට වැඩ කරගෙන යනකොට ඔබගේ කාර්යාලයේ ජීවිතයේ වේවා සමාජයේ වේවා කොහේ වේවා සතුරාගේ වැඩේ නවත්තන්නේ නැහැ. හැබැයි සතුරා ඒ වගේ දේවල් කරයි කියලා ඒ සතුරට එකට එක සතුරුකම් කරන්න යන්න නෙමෙයි දේව වචනය තුල අපිට පැහැදිලි කරලා දෙන්නේ. ලූක්තුමාගේ සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 27 වන පදයේ සිට 29 වෙනි පදය දක්වා. ලූක්තුමාගේ සුභාරංචියේ 26 6 වෙනි පරිච්ඡේදයේ 27 ඉඳන් 29 මෙසේ එහි සඳහන් කරනවා. මට සමන් දෙන ඔබට මේ කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට සාප කරන්නන්ට සෙත පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න. ඔබ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනුත් කම්මුල පාන්න. ඔබ උතුරු සළුව පැහැර නොගන්න. පැහැර ගන්නාගෙන් ඔබේ අඳරේ උද වලක්වා නොගන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ කොටස තුල පැහැදිලිවම පෙන්වුම් කරන්න මොකද්ද? සතුරට සතුරුකම් කරන්නේ නැතුව යුද්ධායුධ ඇදහිල්ලේ යුද්ධායුධ පැලඳගෙන ඔහුට මූණ දෙන්න, පලා යන්නට එපා. ඔහුට ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේ කරන අයට අවසන් මොහොතේදී ඔවුන්ගේ විපාකය ලබා දෙයි. සතුරගෙන් පල්ලි ගන්න නෙමෙයි ඔහුට මෙත්සිත වඩන්න කියලා. ලූක්තුමාගේ සුභාරංචිය වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ සිට 29 වෙනි පදයේ දක්වා. මට සමන් දෙන්න. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්න යහපත කරන්න. ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන්ට කරන්නන් උදෙසා යාඥා කරන්න. ඔබ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනිත් කම්මුල පාන්න. ඔබේ උතුරු සළුව පැලඳ ගන්නා ඔබේ අඳුරුවද බලක්වා නොගන්න. මේ පැහැදිලිවම කියන්නේ වෙන දෙයක් නෙමෙයි. දුෂ්ටකම් නපුරුකම් කරන කෙනාට දෙවියන් වහන්සේ විපාකය දෙයි. ඔබ එකට එක කරලා පලි ගන්න කියන්න එපා. ඒ අය වෙනුවෙන් යාඥා කරන්න, ඒ අයට ප්‍රේම කරන්න, ඒ අයත් එක්ක ගැටුම් වලට යෑමෙන් වළකින්න. එසේ ඒ ප්‍රේමය ඔබට කරන්නට පුළුවන් නම් දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. ඒ සඳහන් වෙනවා ගීතාවලියේ 91 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට. එසේ ඔබට සතුරට ප්‍රේම කරන්නට පුළුවන් නම් දේව වචනේ පොරොන්දු වෙනවා ඔබව දෙවියන් වහන්සේව ආරක්ෂා කරනවා. ගීතාවලිය 91 1 සිට 4 වෙනි පදේ නැවත 7 වෙනි පදේ සිට 8 වෙනි පදේ.
පරමෝත්තමයන්ගේ රැකවරණේ වසන තැනැත්තේ සෞබලක දෙවිඳුන් කෙරෙහි සරණෙහි සුරැකි වන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි. එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවිදානෝය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නේ. එතුමානෝ කපටින්ගේ මලපත් වලින්, මොකක්ද මලපත් වලින් කියන්නේ? උගුල් වලින්, පියකරු ලෙඩ රෝග වලින්ද අප රැක ගන්න සේක. සිය පියාපත් වලින් ඔබ ආවරණය කරන සේක. ඒවා ඔබේ රැකවරණය වන්නේය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පාලිහද වන්නේය. ඔබ ආරක්ෂා කර. 7 වෙනි පදේ ඉඳලා දහසක් ඔබේ වම් පසින්ද දසදහසක් ඔබේ දකුණු පසින්ද වැටෙන්නේ. ඒ පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ. ඔබේම දෙරතින් මේ සියල්ල ඔබ දකින්නේය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ විශ්වාසය ප්‍රශ්න බාධක මඩගැසී ඒ හැම දෙයක් තුළ ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමයෙන් යුක්තව ජීවිතය අපි ඔබ සැමට මැදහත් යදුන් සියලු මැවිල්ල උදෙසාද එහි ජීවත්වන සියල්ලන්ගේ සාමය හා නිවහල්භාවය වෙනුවෙන්ද ශුදු සභාව තුළ පූර්ණත්වය හා සුභසාධනය ඇතිවන පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. අපගේ අගරදුගුරුතුමන් වන අතිගරු ජස්ටින් වෙල්බින් තුමන්ද කොළඹ රදුගුරුතුමන් වන අති ගෞරවනීය දුෂාන්ත රොද්රිගු හිමිපාණන්ද කුරුණෑගල රදුගුරුතුමන් වන කීර්ති ශ්‍රී ප්‍රනාන්දු හිමිපාණන්ද අප පළාත් භාර වන්දනීය ක්‍රිෂාන්ත මෙන්ඩිස් පියතුමන්ද ගෞරවනීය ශ්‍රීසාර මොහොට්ටි පියතුමන්ද සුරේෂ් ඩයස් බණ්ඩාර පියතුමන් හා සහෝදර ටීනෝස් සහ දේවසේවයට කැපවෙමින් කටයුතු කරන සියල්ලන් උදෙසාද මෙම සියල්ලන්ගේ පවුල්වල සියලු දෙනාටද දෙවියන්ගේ ආශිර්වාදය සහ කරුණාව යදිමින් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. අප රටේ ජනපති අගමැති මැති ඇමති සියල්ලන්ට එකාමෙන්ම තීරණගෙන එකිනෙකාගේ මතයන් වලට ගරු කරමින් වෛරය ඇති තැන ප්‍රේමය පතුරවන්නටද ભેද වූ තැන එකමුතුකමද අවිශ්වාස ඇති තැන විශ්වාසය ගොඩනගා ගනිමින් රටේ සුගතිය සඳහාම පමණක් ඔවුන්ගේ ජීවිතය වැය කරන්නට අවශ්‍ය තැනදී නිවැරදි තීරණයන් ගැනීමටද ඔවුන්ට අවශ්‍ය ප්‍රඥාව සහ ධෛර්යය යදිමින් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. මුළු ලොවක් බිලිගෙන ඇති මෙම වෛරසය හේතු කොටගෙන ශාරීරික වේදනා විඳිමින් සුවය මෙන්ම හෙට දිනේ ජීවිතයක් ගත කිරීමට වෙරදරන සියල්ලන්ටත් මානසිකව පීඩා විඳිමින් තම ජීවිතයේ බලාපොරොත්තුව සුන් වූ තැන බලාපොරොත්තු ගොඩනගා ගැනීමටද තුවාල වූ තැන සුවයත් ඔබගෙන්ම ඔවුන් අයදින අතර ඔබගේ හුදු ස්පර්ශයකින් ඔවුන්ව සුවපත් කරමින් ඔබගේ දෑතින් ගිලිහෙන්නට ඉඩ නොදී ඔවුන්ගේ රෝගී තත්ත්වයන්හිදී එම වේදනාවන් දරා ගැනීමට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සිටින සියල්ලන්ට නොසැලී දේවහඬට ඇහුම්කන් දෙමින් දෙවියන් ඉදිරියේ ශක්තිමත් වන්නට දෙව් වරම් අයදමින් අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව. එලෙසම සුවපත් වූ ලොවක් නැවත තනා දෙන්නට
තම ජීවිතය නොතකා පීඩාවන් නොතකා සේවයේ යෙදෙන සුවවිරුවන් අපි ඔබගේ දෑතට බාර කරන්නෙමු. ඔබ වහන්සේ ඔවුන්ට දී තිබෙන ධෛර්ය ශක්තිය මෙන්ම මානව දයාව පිරුණු හදවත් උදෙසාද අපි ඔබට තුති කරන අතර ඔවුන්ගේ දෑතින් ජීවිත බේරා ගැනීමට ඔවුන්ගේ දෑත් ස්පර්ශ කරමින් ඔබගේ ශුදෝලයෙන් ඔවුන්ගේ ජීවිත ආලේප කිරීමට අපි සියල්ලන් දෙව් වරම් අයදිමු. සමිඳුනි කරුණාකර මැනව. පියාණනි, ඔබගේ රාජ්‍ය ඊමේ කාලයේ ඉක්මන් කළ මැනව. ශුද්ධාත්මයන්ගේ සදාකාලික සමගිකමෙහි එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාස දාසීන් අපගේ එකම මැදහත්කාර යේසු ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමයෙන් යුක්තව නැවත ඊමේදී එතුමාණන් දකින පිණිස අපට වරදුන මැනව. ආමේන්. ජේ ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. අපි යාඥා කරමු අප සමග සෑම විටම වන්දනා කරන්නා වූ දෙවි සමිඳුනි අපගේ දේශය තුළ වහන්සේගේ සුවය ලබා දුන මැනව. මේ දේශය තුළ ස්වාමිනී මේ වෛරසයෙන් පෙළෙන්නා වූ සියලුම දෙනා ගැන අපි මේ අවස්ථාවේදී යාඥා කරමු. ස්වාමිනී උන්ගේ ජීවිත වහන්සේ ස්පර්ශ කළ මැනව. ඒ ජීවිතවලට සුවය දානය කළ මැනව. ස්වාමිනී ඒ වගේම අපගේ රට පාලනය කරන්නා වූ සියලුම පාලකයන්ට ඔබ වහන්සේගේ නියම හරි දර්ශනය ලබා දෙමින් ඔවුන්ට මඟ පෙන්වුව මැනව. ස්වාමිනී මෙසේ ඉල්ලා සිටිමින් අපි ඔබ වහන්සේගේ කරුණා හස්තයට මේ අවස්ථාවේදී බාර වන්නේ අපගේ කිසි වටිනාකමක් නිසා නොව කුරුසේ මත ජීවිතය පූජා කළා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ය. ආමෙන්. සමාදානෙන් ලෝකෙට පිටත්ව යන්න, ධෛර්යවත්ව සිටින්න, යහපත් දෙය තදින් අල්වා ගන්න, කිසිවෙකුට නපුරට නපුර නොකරන්න, ක්ලාන්ත සිත් ඇත්තන් ශක්තිමත් කරන්න, දුර්වලයන්ට ආධාර වෙන්න, පීඩිතයන්ට උදව් කරන්න, සියලු මිනිසුන්ට ගෞරව කරන්න, ආත්මයන්ගේ බලයේ ප්‍රීති වෙමින් ස්වාමින් වහන්සේට ප්‍රේම කරමින් සේවය කරන්න. පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මයානෝය යන සියලු බල ඇති දෙවියන්ගේ ආශිර්වාදය ඔබ කෙරේ පීඨා ඔබ සමග සදාකාල පවතීවා. ආමෙන්. Samana pure sarane
never